හේතු හැටියට දක්වා තිබෙන්නේ කර්මයක්, සිතක්, ඍතුවත්, ආහාරයක් කියන මේ හතර. මේ හතරට තමයි රූප සමුත්ථාන කියලා කියන්නේ. ඒ නිසා ඒ වායු උපදවන රූපවලට කියනවා කම්ම සමුත්ථාන, චිත්ත සමුත්ථාන, උතු සමුත්ථාන, ආහාර සමුත්ථාන රූපේ කියලා. ඒවා තව විදිහකින් දක්වනවා කර්මජ රූප, චිත්තජ රූප, උතුජ රූප, ආහාරජ රූප. ඒ කර්මය ගැනයි අප පසුගිය දිනෙහි කතා කළේ. ඒ කර්ම නම් චේතනා වශයෙන් එන අතීත කර්ම චේතනා කීයක් කියවද? 25ක් කියන්නේ. ඒ චේතනාවෝ ඒ යාතිවලදී ප්‍රතිසන්දිහි පටන් ඒ චුතිය දක්වා දින අදහස් කරන්නේ චුතියට ඉතා ආසන්න අවස්ථාව වන චුතියට චිත්තක්ෂණ 17ක 17ක් තිබියදී තමයි අන්තිම රූප කර්මජ රූප උපදින්නේ. ඒ චිත්තජ උතුජ ආහාරජ ගැන නෙවෙයි මේ කතාව, කර්මජ රූප ගැන පමණයි. කර්මයෙන් උපදවන රූප ඒ ප්‍රතිසන්දිය ලත් අවස්ථාවේ පටන්ගෙන ඉපදීම ආරම්භ කරනවා. ආරම්භ වී ඒ නැවත නැවතත් ඒ රූප උපදවනවා කර්මයෙන්. ප්‍රතිසන්දියට චිත්තක්ෂණ 17ක් තිබියදී ලැබෙන සිතෙහි පළමුවෙනි චිත්තක්ෂණය දක්වා. ඒ කියන්නේ පළමුවෙනි චිත්තක්ෂණය කියන්නේ ඒ සිතේ උපාදක්ෂණය දක්වා. තවත් විදිහකින් කියනවා නම් යම් රූපයක 17 වන චිත්තක්ෂණය සම්පූර්ණ වන්නේ චුතිසිතේ භංගයෙහිදී නා. චුතිසිතේ භංගයෙහිදී චිත්තක්ෂණ 17 සම්පූර්ණ වන පරිදි ඒ අන්තිම කර්මජ රූප උපදී. ඒ අතරතුරේදී ඉපදීමක් නැහැ. ඉපදීම නවතින. දැන් මෙහෙමයි ඒක දක්වන්නේ. මේ මරණාසන්න චිත්ත වීර්ය අපගතව මරණාසන්න චිත්ත වීර්යයේදී අන්තිම සිත වශයෙන් අන්තිම චිත්ත වීර්යයේ සිත නෙවෙයි අපි දන්නවා නිත්‍ය සිතේ කියන එක වීති මුක්ත සිතක්. වීතිය කියලා ගන්න තැනදී ඒ වීතියට ඇතුළත් කොට වීතිෙහි ප්‍රස්තාර කොට දක්වනවා භවාංග අපි දක්වනවා. ඉතින් අතීත භවාංග කියලා මෙහෙම දක්වන ඒවා තියෙන්නේ. එහෙම නැතුව අතීත භවාංග විදක්වා භවාංග කියලා විතරක් දක්වන්නේ. භවාංග කලන උපච්ඡේද විදියට දක්වනවානේ. මේවා වීතිසිත නෙවෙයි. මේවා වීතිසිත නෙවෙයි. ඒවා වීති මුක්ත සිත්. අපි දන්නවානේ ප්‍රතිසන්දි භවාංග චුති කියන මේ කෘත්‍යයන් සිදු කරන සිත් ద్వාර විමුක්ත වීති මුක්ත සිත් කියලා. ඒවා කියන්නේ. ඒ නිසා වීති සිත් වලට ඇතුළත් වන්නේ නැහැ. වීති සිත් සියල්ලම කියන්නේ වීති සිත් කීයද? අපි ප්‍රශ්නයක් වශයෙන් අහුවොත් මේ පිළිතුරුගේ 80යි කියන්නේ. වීති සිත් 80යි. දැන් ඒ වීති සිත් 80 වෙන්නේ සමහර සිතක් තිබෙනවා වීති මුක්තවද ලැබෙන. ඒ මොනවද කියන්නේ? වීති මුක්තවද ලැබෙන සිත් කීපයක් මෙතන මේ 80ට ඇතුළත්. වීති මුක්ත වෙන. ගණන කිව්වත් ඇත්ත. කීයද? මේ 80ට ඇතුළත්. ඒ වීති සිත් වශයෙන් දැක්වෙන සිත් 80ට ඇතුළත් සිත් අතුරෙන් වීති මුක්ත වෙන සිත් තිබෙනවා. ඒවා වීති වලටත් ලැබෙනවා. වීති මුක්ත වෙන සිතුත් තිබෙනවා ඒ අතර. ඒ කීයද කියතේ?
වීති මුක්ත වන්නේ මොන සිද්ද? වීති මුක්ත වන්නේ කොයි අවස්ථාවලදීද? මොන කෘත්‍යවලදීද වීති මුක්ත වන්නේ? පටිසන්ධි භවාංග චුති නේ? පටිසන්ධි භවාංග චුති. ඒ නිසා මේ සිත් 84 යම් සිතක් යම් සිත් කොටසක් පටිසන්ධි කෘත්‍යයෙන් ලැබෙනවා නම් ඒවා තමයි වීති මුක්ත කොට ගන්නට තියෙන්නේ. ඔව් එච්චරද? එපමණද? කීයද? 10යි කියන්නේ. 10ක් තිබෙනවා වීති මුක්තවල. මේ 80න් වීති මුක්තවද ලැබෙන 10ක් තිබෙනවා. මොනවාද ඒ? සම්පීර්ණ දෙකයි මහා විපාක 8යි. කියන්නේ 10යි. මේ 10 අනිත් 9 ඒකාන්ත වීති මුක්තනේ. නේ ඒකාන්ත වීති මුක්ත ඒවා 9ක් තිබෙනවා. ඒ තමයි මහග්ගත විපාක 9. රූපාවචර විපාක සිත් 5යි, අරූපාවචර විපාක සිත් 4යි. දැන් මේ චුති සිත වීති මුක්ත සිත. මේ වීති මුක්ත කාරණය මේක අපට වීති මුක්ත බව කරුණක් නෙවෙයි. මේ චිත්ත වීතිය ප්‍රස්ථාර කොට දැක්වීමේදී දැන් සිත් දක්වන්නට ඕනනේ. අපි චුති සිත ප්‍රස්ථාර කොට දක්වන්නේ මරණාසන්න චිත්ත වීතිය. මරණාසන්න චිත්ත වීතිය කියන්නේ ඉතින් අපට ඕන නම් ඒක මනෝද්වාරික මරණාසන්න චිත්ත වීතියක් වශයෙන් ප්‍රස්ථාර කරත හැකි භවංග චලන උපච්ඡේද මනෝද්වාර අවඥන දවන පහයි කියලා කියන්නේ මනසේ භවංග චිත්ත ගවන්නේ මරණාසන්න චිත්ත වීතිය කියලා අපි ජාතකයෙන් අවසන් වන විද්‍යාවක් වශයෙන් ගත්තොත් දැන් මේ චුතිසිත 17 වෙනි සිතට ගැනෙන්නට ඕන. ඉන් මෙහා මේක 17 නම් එක හැටියට ගැනෙන්න යම් සිතක් නම් ඒ සිතේ උත්පාදක්ෂණෙහිදී කර්මජ රූප උපදිනවා. ප්‍රතික්ෂණෙහි පටන් කර්මජ රූප ඉදීම නැහැ. ප්‍රතික්ෂණේ පටන් උපදින්නේ නැහැ. එතකොට මේ ආපසු ගන්නම මෙතන එකයි කියලා ගත්තොත් ආපසු ගන්නකොට 17 වෙන්නේ. අනේ 17 වෙනි සිතේ උත්පාදක්ෂණෙහිදී තමයි අවසාන වරට කර්මජ රූප උපදින්නේ ඒ භවයේ. ඒ උපන් කර්මජ රූප වලට චිත්තක්ෂණ 17 සම්පූර්ණ වන්නේ චුතිසිතේ භංගක්ෂණෙහි. ඒ නිසා චුතිසිතේ භංගක්ෂණය කියන්නේ චුතිසිත ඇතිව නැතිවීමත් කර්මජ රූපයන්ගේ භංගයත් එකවර සිදුවන්නේ පෙරපසු නොවි. පෙරපසු නොවි සිදුවන්නේ. අනේක තේරුම් ගන්නට ඕන. කර්මජ රූප යම් අවස්ථාවකදීද උපදින්නේ. ඒ අවස්ථාව තමයි ප්‍රතිසන්දි අවස්ථාව කියන්නේ. දැන් අපි දන්නවා ප්‍රතිසන්දි මෞකුස ප්‍රතිසන්දි ගන්නා මිනිසුන් වශයෙන් සැලකතොත් ඒ මෞකුස ප්‍රතිසන්දි ගන්නා කෙනෙකුට වැඩිම සංඛ්‍යාවක් කර්මජ රූප උපදී නම් ඒ උපදින්නේ කලාප වශයෙන් 3යි. කර්මජ කලාප 3යි නේ. චක්කු දසක නෑ චක්කු නෙවෙයි කාය දසක භාව දසක වත්තු දසක. කාය දසක භාව දසක වත්තු දසක. ඒ 3යි උපදී. සමහර කෙනෙකුට ඒකේ වැඩි සංඛ්‍යාවක් නම් කලාප 3යි. අඩු වශයෙන් නම් කලාප 2යි. භාව දසකේ නැතුව කලාප 2යි. කාය දසකයයි වත්තු දසකයි. වත්තු දසක. දැන් ඊට පස්සේ එක් අවස්ථාවකදී චක්කු දසක, සෝත දසක, ධාම දසක, ජීවහා දසක ඒවා උපදිනවනේ. ඒවා ඉපදුනාම ඒවා උපදින්නට පටන් ගත්තමයි කර්මජ කලාප සම්පූර්ණ වන්නේ. ඒකේ කර්මජ කලාප සම්පූර්ණ නැහැ. කර්මජ කලාප වලින් කලාප 3යි. ඒ චක්සු දසකාදී උපදින තුරු පවතින.
ඒ චක්සු දසකාදිය සම්පූර්ණ වුණාම ඒ කලාප සියල්ලම තිබෙනවා. ඒ භාවයේ ඒ කියන්නේ මව කුස ප්‍රතිසන්දි ගන්නා කෙනෙකුට ඒ කලාප සියල්ලම. දැන් ඒ කර්මජ කලාප සියල්ලම ලැබුණාට පස්සේ ඒ කර්මජ රූපයන්ගේ ඇතිවීම පිළිබඳව තමයි කියන්නේ සන්තති කියලා. සන්තති කියන්නේ ඒ කාලේ. උපචේ කියන්නේ ඒ කර්මජ රූප සම්පූර්ණ වනතුරු ඇතිවීම උපචේ හැටියට දක්වනවා. එහෙම එක විදිහකින් උපචේ සන්තති දෙක වෙන්කොට දක්වන්නේ මේ විදිහට. උපචේ කියන්නේ ඒ කර්මජ කලාප සියල්ලම සම්පූර්ණ වනතුරු මුලින් හටගන්නා වූ කර්මජ කලාපයන්ගේ ඇතිවීම පිළිබඳව කියනවා උපචේ කියලා. ඒ කර්මජ කලාප සියල්ලම සම්පූර්ණ වූාට පස්සේ නැවත නැවතත් ඒ කර්මජ රූපයන්ගේ પરම්පරා වශයෙන් පැවතගෙන යාම වශයෙන් ඇතිවීම සම්පූර්ණ. එහෙම තමයි. අම රූපයක් පිළිබඳවම ජරතාවක් යනවානේ. අම රූපේකම ඒ ජරතා කීවේ. ඒකනේ ඒවට ලක්ෂණ රූපේ කියලා කිව්වේ. න කුතෝචි ජායන්ති කියලාත් එන්නේ. ඒවා කිසිදු හේතුවක් ප්‍රත්‍යක් නිසා උපදනා ධර්ම හැටියට නෙවෙයි දක්වන්නේ. රූප හැටියට නෙවෙයි. රූපයන්ගේම ලක්ෂණ වශයෙන්. මොකද්ද මේ ලක්ෂණ? එතන තිබෙන්නේ අනිත්‍ය ලක්ෂණයයි විශේෂයෙන් මෙතන පෙන්වන්නේ. උපචය, සම්තති, ජරතා, අනිත්‍ය. ඒ උපචය සම්තති කියන දෙකෙන්ම දැක්ුවේ උපාදය. උපචය සම්තති ජරතාවෙන් දක්වන්නේ ජරාව. ජරතා කියන්නේ ජරාව දිරීම. ඒ කියන්නේ ජරා ජීර්ණතා කියන ඒකනේ දිරීම. භංගය ජරතා අනිත්‍යතා කියන්නේ භංගය. ඒකට රූප පිළිබඳ ඒ ලක්ෂණය පෙන්වන්නේ රූපයන්ගේ තිබෙන ඒ අවස්ථා භේදයක් දක්වන්නේ. ඇතිවීමක් තිබෙනවා. ඒ ඇතිවීමාට පස්සේ පැවැත්මක් තිබෙනවා. පවතිනවයි කියන්නේ නිකන් මේ දිගට ඒකාකාරව තිබීමක් නෙවෙයි. Tamanta අයත් ආයු කාලේ ගත කරමින් පැවැත්මක් අනතුරුව ඒ ආයු කාලය සම්පූර්ණ වී නිරුද්ධ වීමක්. ඒක දැක්වීමටයි ඒ ජරතා අනිච්චතා කියන දෙක දක්වන්නේ. අනිච්චතාව භංගය. දැන් එහෙම ඒ විදිහට සිත පිළිබඳව කීවේ නැති වුණා. සිතේ තිබෙනවා උපාදයක්. සිතේ තිබෙනවා පැවැත්මක් තිතියක්. සිතේ තිබෙනවා භංගයක්. ඒ කියන්නේ උපාදකති භංග කියන්නේ ඒ උපාදකති භංග කියන එක සිත පිළිබඳව වමනානම් කියත හැකි ජාති ජරා මරණ කියන. ඒ සිත පිළිබඳව ජාතියක් ඇතිවීමක්. සිත පිළිබඳ වූ ජරාවක් තිබෙනවා. ඒක ක්ෂණික ජරාවක්. සිත පිළිබඳ වූ මරණයක් තිබෙනවා. නැතිවීමක් තිබෙනවා. ඒක ක්ෂණික මරණයක්. අනේ විදිහට ජාති ජරා මරණ එමයි උපාදකති භංග කියන්නේ. ඇතිවීමයි පැවැත්මයි නැතිවීමයි. ඒ පවතිනවයි කියන එකෙන් එකාකාර පැවැත්මක් ගැන කියන්නේ නැහැ. දැන් අපි ඉපදිලා අවුරුදු 50 60 70 80 100 එහෙම ජීවත් වෙලා මැරෙතත් ඒ කාලය තුලදී එකාකාර පැවැත්මක් නෙවෙයි තිබෙන්නේ. කියන්නේ නාම රූප දෙක උපදින නැති වෙන ඒ විදිහේ පැවැත්මක් තිබෙනවා. වෙනසක් නොවි තිබෙන පැවැත්මක් නෙවෙයි. ඒ වෙනසකුත් වෙනවා. එක කාලයකදී ජරාව දැක්වෙන්නේ මේරීම දැක්වෙන්නේ වැඩෙන රූප හැටියට. ඒ කියන්නේ දැන් අතදරුවෙකු හැටියට සිටින ළමයා ක්‍රමයෙන් බොහොම ඉක්මනට ශරීරෙහි වැඩිමක් වෙන්නේ. වැඩිම. ඒකත් ජරාව තමයි. ඒ ජරාවේ නැත්තම් මේරීම රූපයන්ගේ මේරීමේ තිබෙන එක අවස්ථාවක්. ඒක හරියට වැඩෙන රූපසේ දක්වනවා. එහෙම ඊට පස්සේ ඒවා පිරිහෙන පක්ෂයට යනවා. එතකොට මේ ඒ ජරාවෙන් කරන්නේ දිරීමමයි. දිරීම. එහෙම නැත්නම් ජරාව කියන එක කාලයකදී කවෙනවයි කියලා නෙවෙයි ගන්නට තියෙන්නේ. ඇතිවීම එකම තිබෙන්නේ ජරා. එකම දරුවගේ රූප වැඩි ඒක තමයි. ඒ රූප වැඩෙනවා. ඒකත් ජරාවේ ලක්ෂණයක් ඒක.
ඒ මොකද එක කාලයකදී ඒ රූපවල රූප ඇතිවීමට තිබෙන හේතු තිබෙනවානේ ඔය සමුත්ථාන. ඒ සමුත්ථානයන් නිසා උපදවන රූපයන්ගේ වර්ධනයක් වැඩිවීමක් වැඩි ඒවාට. දැන් විශේෂයෙන්ම එක කාලයකදී ආහාරයෙන් කෙරෙන උපස්තම්භනය කොයිතරම් ලැබුණා අර තරුණ සිරුරක වැඩෙන ශරීරයක ඇතිවන විදිහේ තත්වයක් පවතින්නේ නැහැ. එහෙම වන්නේ නැහැ. ඒක භවවල ඒ ස්වභාවය. ඒ රූපයන්ට රූප ඇතිවන හේතු. අපි ගතොත් හොඳ ඕජා සම්පන්න ආහාර. තරුණ වියෙහි නැත්නම් බාල වියෙහි සිටින ළමයෙකුට දෙනවා. ඒ වගේම බොහොම වෘද්ධ මහලු කෙනෙකුට දෙනවා. අර තරුණ ශරීරයේ ඇති දරුවාගේ නැත්නම් ඒ තරුණයාගේ ශරීරය බලා සිටියදීමෙන් වැඩෙන බවක් තියෙනවා. අර මහලු තැනැත්තාට කොයිතරම් ඒවා දුන්නත් ඒයින් ලැබෙන ඒ තරම් ප්‍රයෝජනයක් නැහැ. ඒකනේ දැන් මේ වෛද්‍යවරු පවා 50 60 පවුනාට පස්සේ ඒතරම් මේ බෙහෙත් කිරීමේදී ඒ මුදී බැරිව දෙනවයි කියලා සමහරු කියනවා. ඒ තරම් තත්වයක් තියෙනවා. මේ දිරණ බව. ඒ දිරණ බව නිසා ඒ රූපයන්. මොකද මේ අපේ කැමැත්තේ හැටියට පවතින දේවල් නෙවේ. ඉතින් අර කර්මය නිසා හටගන්නා රූප තමයි මේ ශරීරයේ පිළිබඳ ඉතා වැදගත් රූප කොටස වන්නේ. ඒ වැදගත් රූප කොටස වන්නේ ඒවායේ තියෙන විශාලත්වය නිසා නෙවේ. ඒවායේ තියෙන ඒවා කර්මජ රූප කියනවා මොනම විශාලත්වයකින් දක්වන්නට බෑ. ඒ කර්මජ රූප පිළිබඳව සලකන විට අපි දන්නවානේ දැන් කර්මජ රූප මල සිරුරෙහි නෑ. මල සිරුරෙහි නෑ. කියන්නේ මරුණයි කියන්නේ චුතිසිත ඇති වෙලා නැතිවීමත් සමග මේ චුතිසිත ඇති වෙලා නැතිවීමත් සමග කර්මජ රූප සියල්ලම මේ ශරීරයෙන් පහ වෙලා. ඒ කියන්නේ ඒ කර්මජ රූප සියල්ලම පහ වී ගොස් ආයුස්මාච විඥානං යදා කායං යහන්තිම අපවිද්ධෝ තදා සේති නිරත්තංග කලින්ගර. එතන කර්මජ රූප යන අතුරෙන් ප්‍රධාන කර්මජ රූප දෙකක් ගත්තා. ආයු උස්ම කියන. ආයු කීවේ ජීවිතේන්ද්‍රිය රූපය. උස්මයි කීවේ කර්මජ තේජෝ ධාතු. ආයු උස්මාච විඥාන. විඥානේ කීවේ සිත මුස්සේ පැවත කියන භවාංග චිත්ත සම්පතිය. යදා යම් විටක කායං ජහන්ති මං කායං ජහන්ති. ඒ කියන්නේ මේ කියන ලබ තුන ආවිෂය කියන ජීවිතේන්ද්‍රිය රූපයක් කර්මජ තේජෝ ධාතුවක් විඥානයයි කියන මේ චිත්ත පරම්පරාව නැත්නම් සිත. ඉමං කායං ජහන්ති. ඉමං කායං ජහන්ති කියන්නේ මේ කය අත්හරීද අපවිද්ධෝ ඒවායින් පහ වූ. ඒ කියන්නේ ඒවා පහ වූ මේ කය අපවිද්ධෝ තදා එකල්හි සේති. සේති කියන්නේ සයනය කරනවා. නිරත්තංග. නිරත්තංග කියන්නේ වැඩකට නැති දෙයක් මෙන්. නිරත්තං ඉව. කලින්ගරන්. කලින්ගරන් කියන්නේ මේ දිරු දර කඩක්. දිරු දර කඩක්. ඒ වගේ කෝණේය. මේ තුන දැක්කේ. ඒ තුනම කුමක් නිසා හටගත්ත තුනක්ද? කර්මය නිසා හටගත්ත. කර්මය නිසා හටගත්ත ජීවිතේන්ද්‍රිය රූපයක්. කර්මය නිසා හටගත් කර්මජ තේජෝ ධාතුවක්. කර්මය නිසා හටගත්ත විපාක විඥානයක්. විපාක විඥානය කියන්නේ මෙතන භවංග විඥානයේ ප්‍රතිසන්දිය දුන්න ප්‍රතිසන්දි වශයෙන් ලැබෙන සිතේ නැවත නැවතත් ඉපදෙවේදී භවංග කියන්නේ අපවිද්ධෝ තදාසේති නිරත්තංග කලින්ග. ඉතින් ඒකෙන් පෙනෙන්නේ මේ ජීවිතයේ පැවතගෙන යාමේදී සිත බොහෝම වැදගත් තැනක්. සිත. ඒ කියන්නේ භවංග චිත්ත පරම්පරාවයි. ඒකට භවංග කිව්වේ. භවංග කිව්වේ භවස්ස අංග භාවේන. භවයේ අවයවය වශයෙන්. අවයවය වීම වශයෙන්. එතකොට භවයේ අවයවය කිව්වේ
ඒ භවයේ පිළිබඳව තිබෙන ප්‍රධාන කරුණ ප්‍රධාන දේ ඒ නැති වුණු කල්ලි භවයේ ඉවරයි. මේ භවයේ ඉවරයි. භව සංග භාවය. අනිත් එකේ භවය රූපත් තිබෙන භවයක භවයක් නෑ. දැන් අරූප ලෝකයේ පිළිබඳ ඒ රූප පිළිබඳ කතාවක් එන්නේ නැහැ. ඒ නිසා අරූප ලෝකයේහි මරණය ගැන කීවේදී කිව යුතු නැහැ. ඒක භව පරියාපන්නස්ස ජීවිතින්ද්‍රියස්ස උපච්ඡේදෝ කියන. මෙතන මේ ඒක භව පරියාපන්නස්ස ජීවිතින්ද්‍රියස්ස උපච්ඡේදෝ කියලා කීවේ සිතයි කයයි දෙකම පවත්නා ලෝකයක කර්මයෙන් හටගන්නා ජීවිතේන්ද්‍රිය රූපය ගැන. ඒ ජීවිතේන්ද්‍රිය රූපය යම් අවස්ථාවකදී නැති වෙතු. ඒ අවස්ථාවේදීමයි නැතිවන්නේ කර්මජ රූප සියල්ල. ඒ කර්මජ රූප යන් අතුරෙන් කීපයක් තමයි මේ සිත හටගන්නා තැන් වශයෙන් දක්වන්නේ. චක්කු, සෝත, ධාන, જીවහා, කාය, වත්තු කියා දක්වන නැත හදේ වත්තු. ඒ සිත හටගන්නා තැන් වශයෙන් පෙන්වා තිබෙන්නේද කර්මජ රූප. ඒවාද අර ජීවිතේන්ද්‍රිය සිඳෙනකොටම ඒවත් සිඳී යනවා. ජීවිතේන්ද්‍රියත් සමග පෙරපසු නොවි නැතුව යනවා. ඊට පස්සේ මේ කය ඇසුරු කොට සිතට පවතින්නට බෑ. ඒ නිසායි සිත ඊළඟට ඊට සුදුසු තැනක නැවත හටගන්න. ඒ සුදුසු තැන කර්මයෙන් ලබා දෙන තැන. කර්මයෙන් පහල කරන තැන. නාම ජීවිතේන්ද්‍රිය සිතත් සමග පවතින. ඒක හැම සිතක් පාසාම උපදින නැති වෙන ස්වභාවය. ඉතින් ඒක නාම ජීවිතේන්ද්‍රිය සිඳී යනවා නම් යම් අවස්ථාවකදී ඒ කියන්නේ ඊට පස්සේ නාම ධර්ම උපදින්නේ නැහැ. එහෙම වන්නේ රහතන් වහන්සේගේ චුතිය. එතෙක් නාම ජීවිතේන්ද්‍රිය පවතින නැවත උපදින. එතෙන්දී ඒ ධ්‍යාන ශක්තියෙන් නැත්නම් ඒ සමාපatti බලය తాවකාලිකව නවත්වා තැබීම කරා. ඒ ඇතිවීමේ ශක්තිය තියෙනවා. නමුත් తాවකාලිකව මේ తాවකාලික ඇති කරගන්න ඒ විරෝධ සමාපatti බලය යටපත් කරනවා. ඉපදීම නවත්වනවා. ඒ නිසා විරෝධයෙන් නැගිටිනකොට නැවත පහළ වෙනවා. දැන් අපට ඕන කලේ කියන්න ඒ කර්මයෙන් හටගන්න රූප කර්මය නිසා උපදින කර්මයෙන් උපදවන රූප ඒවට කියන්නේ කර්මජ රූප. ඒ කර්මජ රූප උපදවන ප්‍රත්‍ය වශයෙන් ගන්න කර්මය සිත් වශයෙන් 25ක් දක්වනවා. අකුසල් සිත් 12යි අකුසල් සිත් 12යි කාමාවචර කුසල් 8යි රූපාවචර කුසල් 5යි. ඊළඟට චිත්තජ රූප අපි ඒ සමුත්ථාන ඒ කම්ම සමුත්ථාන ආදී රූප පිළිබඳ වෙන්වෙන්ව ඉගෙන ගැනීම පස්සේ කරමු. ඒකට දැන් මේ හේතු ගැන කතා කරන්නේ සමුත්ථාන ගැන. ඊළඟට චිත්තජ රූප සිතද රූප උපදවන හේතුවක්. ඒක ටික හිතා ගන්නට අමාරු වගේ පෙනෙන්නට පුළුවන්. සිතින් රූප උපදවනවයි කියන එක. එහෙත් සිතින් රූප උපදවනවා. ඒ සිතින් රූප උපදවන්න පුළුවන් වන්නේ හැම සිතකටම නොවේ. සමහර සිත්වලින් සමහරක් රූප උපදවන සිත් සමහරකින් රූප උපදවන්නේ නැහැ. එහෙම රූප උපදවන සිත් වශයෙන් දක්වා තිබෙන්නේ කීයද? සිත් 70 කීයද? 75ක්. සිත් 75ක් රූප උපදවන සිත් වශයෙන් දක්වා. රූප නූපදවනම සිත් වශයෙන් වෙන් කරන්නේ විපංච විඥානයයි කියන චක්කු විඥාන, සෝත විඥාන, ගාහන විඥාන, જીවහා විඥාන, කාය විඥාන කියන ඒ විපාක සිත් 10. හා අරූපාවචර විපාක සිත් 4. අරූපාවචර විපාක සිත් 4 ලැබෙන්නේ අරූප භූමියේ.
කියන්නේ අරූප ධානය මෙහිදී උපදවා ගත හැකියි. ඒ මෙහිදී උපදවා ගන්නා විට අරූප ධානය ඒ ධානයේ වශයෙන් ලැබෙන්නේ කුසල් සිත. රහතන් වහන්සේට නම් ක්‍රියාස. නමුත් විපාකය මෙහිදී ලැබෙන්නේ නැහැ. විපාකය අරූප භූමියේදීමයි ලැබෙන්නේ. එයින් ලබා දෙවන්නේ කුමක්ද? නැත ඇති කරන්නේ කුමක්ද? අරූප භවය. අරූප භවය ප්‍රතිසන්ධි භවාංග චුති වශයෙන්ුයි ඒ අරූපාවචර විපාක සිත ලැබෙන්නේ. අරූපාවචර විපාක සිතට ආයත් කෘත්‍ය වන්නේ ඒ තුනයි. ප්‍රතිසන්ධි භවාංග චුති. ඒ ප්‍රතිසන්ධි වශයෙන් අරූපාවචර විපාක සිත ලැබෙනකොට ඒ ප්‍රතිසන්ධි සිත හා පෙරපසු නොවි ඇතිවන්නේ ඒ සිතෙහි ලැබෙන චෛතසික මිසක රූපයක් නෙවෙයි. රූප ඇතිවන්නේ නැහැ. ඒ මොකද රූප විරාග භාවනාව කොටයි අරූප භවයේ උපදින්නේ. රූපය පිළිබඳව තිබෙන ආසාව යටපත් කරලා ඒක අත්හැරලා රූප විරාග භාවනාව කරා. ඒ නිසායි අරූප භවයේ උපදින්නේ. ඒ රූපයට තියෙන ආසාව අත්හැරලා ඒ අත්හැරියේ රූපෙහි තිබෙන දොස් දැකලා. ඒ නිසා අරූප භවයේ රූප මොනවත් ලැබෙන්නේ නැහැ. සමහරෙක් කියනවා අරූප භවයේ ඊටා සිවුම් රූපයක් තියෙනවායි කියලා. නැත්නම් කොහොමද සිත ඇතිවන්නේ කියලා. නමුත් ඒ සිවුම් එකක්වත් තිබෙනවා නම් රූපයක් තියෙන බව දක්වනවා. රූප එකක්වත් ඒ නිසායි ආරුප්පේ නත්ති කිංචිපි කියලා මේ අභිධර්මාර්ථ සංග්‍රහයේ එනවා පාඨයක්. ආරුප්පේ නත්ති කිංචිපි. ඒ කියන්නේ රූප අතුරෙන් කිසිදු රූපයක් අරූප භූමියෙහි නැත. අරූපේ කියන වචනේ භූමි කියන එක භූමි කියන වචනේ තිබෙන්නේ ස්ථානයේ දැක්වීමටම නොවේ. අවස්ථාව දැක්වීමටත් භූමිය කියන වචනේ යොදනවා. දැන් කාම භූමිය කියන විට ස්ථාන භූමියක් දැක්වෙනවා. ඒ ස්ථාන භූමියක් කියන්නේ සතර අපාය, මනුෂ්‍ය ලෝකය, දිව්‍ය ලෝක සය. ඒ 11 වදාරුම් කාම භූමිය කියන්නේ. හොඳයි 11 වදාරුම් කාම භූමිය කියන එක ගත්තත් එතන භූමි වශයෙන් මොනවාද පෙන්වන්නට තිබෙන්නේ? ඒ පෙන්වන්නට තිබෙන්නේ ඒ කර්මය නිසා ලැබෙන ප්‍රධාන වශයෙන් පෙන්වන්නට තිබෙන්නේ ඒවා. කර්මය නිසා ලැබෙන චිත්ත චෛතසික රූප කියන මේ කොටස්. කාම භූමියේ ලැබෙන්නේ. මිනිසාය කියන්නේ කවුද? කාම භූමික සත්වය. නේ? කාම භූමික සත්වය, කාම භූමියට අයත් සත්වය. ඒ කාම භූමික සත්වයාගේ ඒ කාම භූමියට අයත් බව මොනවයින්ද පෙන්වන්නට තිබෙන්නේ? කාමාවචර කුසල කර්මයකින් ලබන ලද පංචස්කන්ධයක් තිබෙනවා. ඒ පංචස්කන්ධය මිසක ඒ කාම භූමික බව දක්වන්නට වෙන මොනවත් නැහැ. වෙන මොනවත්. දැන් ඒ ස්ථාන භූමි කියලා කියේ මිනිසුන්ගේ වාසය ඇති ස්ථානයක් වශයෙන් මේක පෙන්වනවා. ඒ නිසා මේ මනුෂ්‍ය වාසයක් තිබෙන නිසා මිනිසුන්ගේ භූමියක් හැටියට දක්වනවා. මනුෂ්‍ය ලෝකය කියන්නේ දැන් බලන්න. දැන් මනුෂ්‍ය ලෝකය කිව්වම අපි කියනවනේ දැන් මේකට මිනිස් ලෝකය කියලා කියන්නේ. ඒ මිනිස් ලෝක නම් මිනිසුන් විතරයි ඉන්නට තිබෙන්නේ. නේ? තිරිසන් භවයට අයිති අය සිටිනවා. උන් අයිති මනුෂ්‍ය ලෝකයටද? නෑ, ඒ තිරිසන් ලෝකය. ඒක තිරිසන් ලෝකය. ඒක තිරිසන් භවය. ඒ භූමිය දක්වනවා නම් කියන්නට තියෙන්නේ ඒක තිරිසන් භූමියක්. ඉරස්චායන භූමියක්. ද්‍රව්‍යමය ලෝකයක්. නෑ, ඒ ද්‍රව්‍යමය ලෝකයේ කීවේ ඒක මේ ඕකාශ ලෝක. ඕකාශ ලෝක. ඉතින් ඒකෙත් තිබෙන දේවල්. දැන් ඒකයි මොනවද තිබෙන්නේ? එතනත් පෙන්නන්න. ඉරහඳ තාරක ආදී වශයෙන් පෙන්වන්නට තිබෙන නැත්නම් මේ පොළොව පෘථුවිය ඒ ඔක්කොම රූප. උතුජ රූප. දැන් සමහර රූප තිබෙනවා කර්මයක් සම්බන්ධයි ඒකට. ඒ දැන් දෙවිවරුන්ට ඔවුන්ගේ පුණ්‍ය කර්මයේ හේතු කොටගෙන දෙවියෙකු වීමට උවමනා කරන ලද පිනක් කරලානේ දෙවියෙකු උනේ.
ඒ දෙවියා උපදිනකොටම ඒ දෙවියාගේ පින නිසා ලැබෙන විමානයක් තිබෙනවා. ඒ දෙවියාගේ පින නිසා ලැබෙන ආසනයක් තිබෙනවා. ඒ දෙවියාගේ පින නිසාම ලැබෙන වස්ත්‍රාභරණ ආදිය තිබෙනවා. ඒ ඔක්කොම ගැන කියන්නට තිබෙන්නේ ඒ දෙවියාගේ පින නිසා බැවින් කර්ම ප්‍රත්‍ය කියන්නේ. දෙවියාගේ පින නිසා ලැබෙන බැවින් ඒක කර්ම ප්‍රත්‍ය. නමුත් ඒ රූප කර්මගේ රූප නෙවේ. ඒ ලබා දෙන්නේ ඍතුගේ රූප. ඒ නිසා කියන්නට ඕනේ වාත කර්ම ප්‍රත්‍ය උතුසමුත්ථාන. කම්මපච්චය උතුසමුත්ථාන. ඒ වගේ. දැන් ඒ විදිහේ කම්මපච්චය උතුසමුත්ථාන සිවුරංග සෙනගත් අරගෙන ඒක කොල්ල කන්නේ ඒක Tamanට අයත් කර ගන්නට. සිතානෝ ඒ වේලේ බුදුරජාණන් වහන්සේ බහැ දකින්නට ගියේ. උන්වහන්සේත් සමග සතුටු සාමීචි වෙමින් සිටින අවස්ථාවක්. රජුරෝ ලෑස්ති වුණා මෙය කොල්ල කන්න. පිරිසත් සමග යනකොට රජුරන්ට පේනවා Taman ගෙනියන පිරිසට වඩා විශාල පිරිසක් එතනක් ලෑස්ති වෙලා ඉන්නවා යුද්ධයට. රජුරෝ ආපහු ඇරුණා. හැරිලා ගියේ බුදුරජාණන් වහන්සේ වැඩ සිටින විහාරය. යනකොට ජෝතිය සිතාට ඉන්නවා. මේ සටන් කිරීමට ඔක්කොම කටයුතු සූදානම් කරලා කිසිවක් නොදන්න කෙනෙක් වගේ මෙතනට වෙලා ඉන්නේ. ඇයි මහරජා ඔබ මගේ මාලිගාව කොල්ල කණ්ඩවත් ගියා. ඇයි බැරිද කියලා ඇහුවා. එතෙන්දි කිව්වලු එහෙමයි එන්නේ ඒ මහරජා මගේ මාලිගාව පසක තිබියේ ඒවා. ඔබ වහන්සේට පුළුවන් නම් මගේ මේ ඇඟිලි 10යි මුඩු 20ක් තියෙනවා. පුළුවන් නම් ගලව ගන්න. මම දෙන්න කැමති නැහැ. ඉතින් රජු ඇද්දලු මේ ඔක්කොම. දහදිය වැගිරුණාලු රජකුමාරයා. රජුරන් බොහොම ශක්ති සම්පන්න කෙනෙක් කියනවනේ. අද ගන්න බැරි වුණා. ඒපාර මහරජා අල්ලන්න මේ සල්ුව මම කැමැත්තෙන් දෙනවයි කියලා මුදු ටික හැලුවලු. ඉතින් ඊට පස්සේ මාලිගාවට ගියේ නැtei කියනවනේ මේ සිටුතුමා. ඒ ගමනම ගිහින් මහාන වුණා. ඒ මහාන වීමත් සමගම මාලිගාව අතුරුදහන් වුණා කියලා. ඉතින් එහෙම ඒ ප්‍රවෘත්තියේ හැටියට ඒක පින නිසා ලැබුණු කර්ම ප්‍රත්‍ය උතුසමුත්ථාන. උතුසමුත්ථාන. ඉතින් කර්මය කියන එක බොහොම විසුතුරු එකක්. දැන් සමහර කෙනෙක් තුන්ට හිතා ගන්නට බෑනේ. කර්ම વિશે අචින්තය එක. කාටවත් බෑ හිතා ගන්න. ඒ නිසා මේ කොහොමද මේක වන්නේ? ඒත් මිනිහෙක් නේද? එහෙම හිතන්නට පුළුවන් කෙනෙක්. ඒත් මිනිසෙක් නේ. එහෙමනේ බොහෝ දෙනෙක් හිතන්නේ. ඒ මිනිසා වුණා. ඒ මිනිසා කර තිබෙන කර්මය බලන්නට මොන විදිහේ කර්මයක්ද කර තිබෙන්නේ? සමහරුන්ට නිකන් වතුර ගලනවා වගේ එන්නේ. මේ තමන් ගෙදරට එළවෙ කියන්නේ. මේ වතුර ගලනවා වගේ එනවා. හැම පැත්තෙම ධන ධාන්‍ය රැස් වෙනවා. මොකද හේතුව? මොකද හේතුව? සමහරෙක් ඉන්නවා උදේ සිට රැ වෙනතුරු. රැ සිට එළි වෙනතුරු වෙහෙසෙනවා. ඒත් සමහරුන්ට තමන්ගේ එදා වේල සපයා ගන්නට බැහැ. මොකද හේතුව? ඉතින් එහෙම ආයත් සමහර විට කියනවා මේක ආර්ථිකයේ ක්‍රමයේ වැරද්ද. කරලා බලමු වෙනත් ක්‍රමයකට. එහෙ නැත්ද මේ දෝනා බහින මිනිස්සු ආර්ථික වශයෙන් වෙනස් මේ ක්‍රමයක් තියෙන්නේ. එහෙ නැත්ද මේ දෝනා ඇතුළට ගිහිල්ලා මිනිරන් එහෙම කඩන මිනිස්සු නැත්. ඒ මිනිස්සු සැපද විඳින්නේ මේක ඇතුළේ. ඒවා කාටවත් වළක්වන්නට පුළුවන් දේ නෙවෙයි. ඒවා හැම දිනාගේම කර්මයක්. හැම දිනාටම කර්මයක්. ඒ කර්මය මොන විදිහෙන් තමන්ට ඒක එක කර්මයක් නෙවෙයි. අපි අනන්ත අප්‍රමාණ කර්ම කර තිබෙනවා. ඒ අනන්ත අප්‍රමාණ කර්මයන් අතුරෙන් යම් කර්ම නිතර ලැහැස්තිව පවතිනවා. ඕන වෙලාවක එන්න. ඒ වගේ තියෙන්නේ. ඉතින් ඒකට තිබෙන්නේ අර නරක කර්ම වලට ඒ තරම් ඉඩක් නොලැබෙන පරිදි අප යහපත් කර්ම වලින් පිරෙන එක. ඒකයි කරන්නට තියෙන්නේ. ඒ කාහටවත් ඊර්ෂ්‍යා කරලා
කාගේවත් සම්පතක් Tamante වේවා කියලා හිතලා කවදාවත් ඒ කර්ම තත්ත්වය වෙනස් කරන්නේ නැහැ. එහෙම හිතනවා නම් අර ඒක එහෙම කරන්නට පුළුවන්, හිතන්නට පුළුවන් කර්මයේ පිළිබඳව නොදන්න අය. කර්මය බොහෝම විසිතුරුයි. අනේ කර්මයෙන් දැන් බලන්න අප අතර කවුද ඉන්නේ එක සමාන. එක සමාන. අපේ මොනවාද ශරීරයේ තිබෙන්නේ? ශරීරයේ තිබෙන්නේ පඨවි ආදි ධාතු. පඨවි ආදි ධාතු. අපි රූප වශයෙන් කියනවා නම් පඨවි ආදි ධාතු 4. ඒ ධාතුන් නිසා පවත්නා උපාදා රූපත්. නමුත් අපි එකිනෙක කෙනාගෙන් වෙනස්. මොකද වෙනස් වෙන්නේ? වෙනස්. කවුද මේ නිර්මාතෘවරයා? කවුද නිර්මාත? අපි දෙවියයි කියනවා නම් ඒ දෙවියා පුදුම එක්කෙනෙක්. දෙවියෙක් නෙවෙයි. ඒ කර්මය මහා විසිතුරු එක. ඒ විසිතුරුකම කර්මෙහි තිබෙන විසිතුරුකම දකින්නට මේ ලෝකෙහි තියෙන විසිතුරුකම දකින්නට. ඉන්නතුන් දන්නවනේ විසිතුරු කියන්නේ මොකක්ද? විචිත්‍ර. බොහොම নানা ප්‍රකාරයි. ඒකයි විසිතුරු කියන්නේ. ඈ? කර්මජ රූප ඇයි හැම තිස්සෙම කර්මජ රූප නැත්නම් මේ ඇහැ නැති වෙන්නට ඕන. ඒ කර්මජ රූප නැවත නැවතත් උපදිනවා. ඇති වෙන එක නැති වෙනවා. තව තවත් උපදිනවා. ඒ විදිහටයි මේ ඇස පැවතගෙන යන්නේ. ඒ විදිහටයි කන පැවතගෙන යන්නේ. ඒ විදිහටයි නැහැය ගන්ධය ගන්නා ඒ නැහැය දිව කය. ඒ විදිහට ඒ කර්මජ රූප ඇති වෙනවා. ඇති වෙන එක ඊට අයත් ආයු කාලයේ පැවත නැති වෙනවා. ඉතින් ඇතිවීමේ නැවැත්මක් නැහැ. ඇතිවීමේ නැවැත්ම වන්නේ අර අපි මේ පෙන්නු අවස්ථාවේ. එතෙන්දී ඒ භවයේ පිළිබඳ කර්මජයන් රූපයන්ගේ ඇතිවීම නැවතුණා. ඒක කර්මජ රූපේ නෑනේ. ඒකට ඒ චක්සු ප්‍රසාදය එතන ඒ පිළිබඳ වූ චක්සු ප්‍රසාදය නැතිව ගියා. දැන් ඊළඟට සිතේ කියන්නේ දැන් චිත්තජ රූප. ඒ චිත්තජ රූප කියන ඒවා සිත නිසා හටගන්නවා. සිත නිසා හටගන්නා බව, රූප හටගන්නා බව අප කාහටත් පැහැදිලි වන්නට ඕන. ඒ අවස්ථාවවලදී අපේ මේ ශරීරයේම ඇතිවන්නා වූ විකෘතීන් ගැන යම්කිසි අවධානයක් ඇතිව අප සිටිතොත් ඒ වෙනස අපට තේරුම් ගන්නට පුළුවන්. දැන් කාහට හරි තරහා ගිය ඒ තරහා ගිය බව ප්‍රකට වෙන ලකුණු ඒ මුහුණෙන් විශේෂම මුහුණෙන් පෙනෙන්නේ. මුහුණෙන් පෙනෙන්නේ. දැන් සුදු අයගේ කන් ආදිය මේ රතු වෙලා යනවා. ඔව් රතු වෙලා යනවා. ඒ විදිහේ අමුතු තත්ත්වයක් ඒ ඇයට ඇති වෙනවා. හේතුව මේ සිත නිසා. ඒ වගේම හොඳ ප්‍රසන්න සිතක් ඇති වුණාම ඒ ප්‍රසන්න සිතක් ඇතිව සිටින කෙනෙකුගේ මුහුණ දිහා බැලුවාම පේනවා. සමහර විටක මේ දැන් බුදුරජාණන් වහන්සේගෙන් බණ අසනයි. ඒ බණ අසමින් සිටින විට උන්වහන්සේ ධර්මයේ දේශනා කරනවා. ඒ ධර්ම දේශනා කරද්දී පළමු කොට උන්වහන්සේ යම් කරුණු දක්වනවා. සම්දස්සේති කියලා පෙන්වන්නේ දැක්වීම කරනවා. මෙහෙම කියලා ඒ ධර්මයන් පිළිබඳ සම්දස්සේ. එතකොට හොඳ නරක දෙක වෙන්කොට පෙන්වන අවස්ථාවලදී ඒ අසාගෙන සිටින එක්කෙනාට තමාටම පෙනෙනවා මේ ධර්මයන්ගේ තිබෙන හොඳ පැත්තයි නරක පැත්තයි. ඒ නිසා නරක අත්හැරලා යහපතෙහි යෙදෙන්නේ කියන මේ අදහස ඔහු තුල උපදිනවා. ඒක තමයි මේ සමාදපේති කියන්නේ. හරි ඒක සමාදන් කරනවා. ගන්වෙන ලබනවා. වමනතන උන්වහන්සේ මේ කන කරනවා නෙවෙයි. ඒ ධර්මදේශනා කරමින් සිටින විට දැන් අපි ගනිමු දාන කතා, සීල කතා, සග්ග කතා එහෙම වදාරන විට මොනතරම් මසුරු මිනිසියෙකු වුවත් මේ අහගෙන ඉන්නේ. Tamange සිත නැමෙනවා දන් දීමට. මම දන් දෙනවයි කියන අදහස ඔහු ඇතිකර ගන්නවා. ඒකයි ඒ පිළිබඳව ඔහුගේ සමාදානයක්. ඔහු ඒක දන්නවා, සිතින් දන්නවා මේ කරනවායි. ඒක දැඩි කරනවා සමුත්තේජේති කියලා කියන්නේ. සමුත්තේජේති කියන්නේ ඒ අදහස දැඩි කරන. දැඩිසේ
ඒක අත් නොහරින අදහසක් බවට පමුණුනවා. ඊළඟට තමන්ට ඇති වුණු මේ යහපත ගැන මේ අසන්නට ලැබුණු ධර්මයෙන් තමන්ට සිදු වූ යහපත සලකමින් ඒ තැනත්තා ප්‍රීතියකටපත් වෙනවා. ඒ කියන්නේ සම්පහන්සියති කියලා කියන්නේ. සම්පහන්සිය. ඉතින් මොනවද මේ සම්පහන්සනය ඇති වෙනකොට ඒ තැනත්තාගේ මුහුණෙන් පිළිබිඹු වෙනවා. දැන් මේ පිළිතුරු අහලා ඇති සමහර අවස්ථාවලදී සරියුත් හාමුදුරුවන්ගෙන් එහෙම නැත්නම් ඒ වගේ රහතන් වහන්සේ නමකගෙන් අහනවා. "අවත්නි දැන් ඔබගේ මුහුණ බොහොම පැහැපත් නේ. පරියෝදාත මුඛවන්න මුහුණ බොහොම පැහැපත් පරියෝදාත. මේ කිනම් විහාරයකින්ද මේ කාලෙහි වාසය කරන්නේ? කිනම් විහාරයකින්ද කියන්නේ මොන විදිහටද? විහාරය කියන්නේ මේ ඉරියව්වනේ. ඒ ඉරියව්ව පවත්වනකොට ඉරියව්ව පවත්වන්නේ නිකම්ම නෙවෙයිනේ. යම් කිසි විහාරයකින් කියන්නේ යම් කිසි භාවනා මානසිකාරයකින්. ඉතින් උත්තර දෙනවා "අවත්නි මා මේ කාලයේදී සතර සතිපට්ඨානයන්හි පිහිටවන ලද සිත් ඇතුව වාසය කරනවා." ඉතින් මේ සතර සතිපට්ඨානයන්හි පිහිටවන ලද සිත් ඇතුව වාසය කරනවා කියන්නේ භාවනාවේ යෙදී සිටිනවා. ඒ භාවනාවේ යෙදී සිටිනකොට ඇතිවන්නා වූ චිත්තජ රූප නිසා තමයි මේ මුහුණ පැහැපත් වෙලා තිබෙන්නේ. මුහුණේ ඒ තරම් පැහැපත් බවක් ඇති වෙලා තිබෙන්නේ ඒ චිත්තජ රූප නිසා. අනේ විදිහට දැන් මරණයට කැප වෙච්ච නියම වෙච්ච මිනිසුන්නේ නැත්නම් සතුන්නේ ඔය ගව මඩුවේ එහෙම මස් මඩුවේ එහෙම බැඳලා තිබෙන්නේ. ඉතින් මූණ දිහා බලන්න. මූණ දිහා කඳුළු වැగిරෙනවා. බොහොම සෝචනීය තත්වයක් මූණේ තිබෙන්නේ උසුලන්නේ. මොකක් නිසාද? ඇතිව තිබෙන දුක. ශෝකයේ දුක්නස් හේතු කොටගෙන. දැන් දුක්නසටපත් වූ අයගේ තත්වය තමන්ගේම කෙනෙකුන්ගේ මරණය සිදු වෙලා ඒ ඇතිවුණු ශෝකය යටපත් කරගන්නට නැත්නම් දූරීභූත කරගන්නට තමන් හොඳ පැත්තෙන් හිතලා කාරණානුකූලව සිතලා ඒ දුරු කරගන්නට බැරි වූ අයගේ මුහුණේ මහත් දුම්නස් බවක් පේන්නේ. ඒ දුම්නස් බව කියන්නේ දුම්නසයි කියන එක පේන දෙයක් නෙවෙයි ඇහැට. නමුත් ඒ දුම්නසින් යුක්ත වූ බව මේ මුහුණෙන් පේනවා. ඇයි? ඒ සිතින් උපදවපු රූප හේතු කොටයි. චිත්තජ රූප. අන්න එහෙම සිතින් උපදවන රූපවලටයි චිත්තජ රූප කියන්නේ. චිත්තජ. ඒක ඒ චිත්තජ රූපේ ඕම පෙනෙන එක විතරක් නෙවෙයි. එහෙම හිතාගත්තොත් වැරදි. මේ මුහුණෙන් පෙනෙන රූප විතරයි චිත්තජ රූප කියලා නෑ. දැන් චිත්තජ රූප නැතුව මට පුළුවන් ද මේක ගන්න? කරන්න බෑ. ඒ චිත්තජ රූප උපදින. කොහොමද උපදින්නේ? මට උවමනා කරනවා. මගේ සිතේ ඇති වෙනවා මේ ගන්න චේතනාව ගැනීමක් කරන්න. ඒ ගැනීමයි කියන එක මේ කයින් කළ යුතු වැඩක්. ඊට සුදුසු රූප උපදවනවා. ඒ චේතනාවෙන් ඊට ඕන කරන රූප උපදවනවා. ඒ රූප උපදිනකොට ඒ රූපයන් අතර ප්‍රධාන රූපයක් වන්නේ ඒ රූප උපදවනකොට ඒ රූප හැමතිස්සෙම පඨවි ආපෝ තේජෝ වායු කියන සතරමා භූතනි උපදින්නේ. ඒ භූතයන් අතුරෙන් ප්‍රධාන රූපය තමයි වායෝ ධාතුව. මේ ක්‍රියා සිදු කිරීමට උවමනා කරන්නේ ඒ වායෝ ධාතුව. ඒකට කියනවනේ චිත්තක්‍රිය වායෝ ධාතුව කියලා. ඒ චිත්තක්‍රිය වායෝ ධාතුව සමදම උපදින විඤ්ඤාති රූපයෙන් ඒ වායෝ ධාතුව සුදුසු පරිදි මෙහෙයවනවා. ඒ පැත්තට යොමු කරනවා. ඒ කිරීම හේතු කොටගෙන තමයි මේ ඒ කායික ක්‍රියා සිදුවන්නේ. අන්න ඒ විදිහට ඒ කායික ක්‍රියා වාචසික ක්‍රියා සිදු කරන්නට කර්මය රූප නෙවෙයි එතෙන් කොට උපකාර වන්නේ. එතෙන් යොමුනා කරන්නේ චිත්තජ රූප. චිත්තජ රූප වලින් ඒවා කරන්නේ. හැමතිස්සෙම උපදිනවා. ඔව්. දැන් භවංග සිතෙනුත් උපදවනවා චිත්තජ රූප. ඒ නිසා ඒ චිත්තජ රූප කියන ඒවා උපදවන්නේ නැත්තේ විපංච විඥාන කියන දෙපස් විඥාන. විපංච විඥාන ඊළඟ 10ක් තියෙනවා. ඒ 10යි ඊළඟට අරූප විපාක 4. ඒ 14 89 14 කියන්නේ
ඉතින් මේ 75 දැන් අපි කියනවනේ අපි hina වෙනවයි කියලා. කවුරුවත් සිනහ වෙනවයි කියන්නේ. මොකක්ද මේ සිනහ වීම වශයෙන් ඇතිවන්නේ? සිනහ වීමයි කියන්නේ මේ සිතින් උපදවන රූප නිසා වෙන සිද්ධියක් කියන්නේ. චිත්තජ ඒකට සිතත් සම්බන්ධ වෙන සිත නැත්නම් ඒ සිනහව ඇතිවන්නේ නැහැ. සිනහ. දැන් ඔය බණිනවා කියන ඒවා ඒ කරන්නට බණිනවයි කියනකොට ශබ්දයක් උපදින්නට ඕනේ. කොහොමද මේ ශබ්දය උපදින්නේ? ඒක චිත්තජ ශබ්දය. ඒකේ චිත්තජ ශබ්දය දැනීම ස්වરૂපයෙන් උපදින්නට ඒ සිතින්ම උපදවන විඤ්ඤාතිය උපකාර වන්නේ. යන්නේ සිත නැතිව ඒ කායික වාචසික ක්‍රියා සිදු වෙන්නට බෑ. සිදු කරන්නේ නැහැ. ඒ ක්‍රියා අප සිදු කරන්නේ ඒ ක්‍රියා සිදු කිරීමේ චේතනාවෙන් යුක්ත සිත් ඇතිවීම නිසා. ඒ සිත් වලින් කෙරෙන ක්‍රියා රූපය ඇසුරු නැත්නම් කයින් කෙරෙන ක්‍රියා විය යුතු නම් කයෙහි ඒ රූප උපදවන නැත්නම් ඒ චිත්තජ රූප කායික ක්‍රියා වශයෙන් පවත්නා රූප වෙනවා. එහෙම නැත්නම් ඒවා වචනයෙන් කෙරෙන ක්‍රියා නම් වාචික ක්‍රියා වශයෙන් උපදනා රූප වෙනවා. ඒ නිසා මෙවන්න මේ සිතෙහි මේක කියනවා අරූප භූමියෙහි ඇතිවන අරූප භූමියෙහි ඇතිවන සිත් චිත්තන අරූප භූමියෙහි ඇතිවන සිත් 46ද ප්‍රතිසන්දි සිත් රසද විපං විඥානයේද රහතුන් වහන්සේගේ පිරිනිවන් චුතිසිතද යමනී සිත් හැර ඉතිරි 75. දැන් ඉතිරි 75යි කියේ සිත් වශයෙන් ගත්තම 89න් 14ක් ඒකාන්තයෙන්ම රූප නූපදවන සිත් වශයෙන් තිබෙන්නේ 14යි. විපංච විඥානයයි අරූප විපාක 4යි. නමුත් අර 75න් දැන් ඉතිරි වුණු 75ක් තිබෙනවනේ රූප උපදවන. ඒ 75න් එක් යම් අවස්ථාවලදී රූප උපදවන්නේ නැහැ. අවස්ථාවලදී. දැන් ඒ නිසායි මෙතන කීවේ අරූප භූමියෙහි ඇතිවන සිත් 46යි. අරූප භූමියේ ඇතිවන සිත් 46යි කීවේ ඒ අර 42ක් තිබුණානේ මේ වස්තුන් ඇසුරු කොට උපදනා වූද වස්තු ඇසුරු නොකොට උපදනා වූද සිත් 42යි කියලා. 42යි අරූප භූමියේ වස්තු මිශ්‍රයක් නැතිවම උපදනා අරූපාවචර විපාක සිත් 4යි. ඒ දෙකටම එකතු වුණාමනේ 46. ඉතින් අරූප භූමියේ ලැබෙනවා නම් සිත් ලැබෙන්නේ ඔය 46 පමණයි. ඊට වැඩි ගණනක් ලැබෙන්නේ නැහැ. අනේ 46 අරූප භූමියේ ලැබෙනකොට රූප උපදවන්නේ නැහැ. නමුත් මේ 46න් 4ක් පමණයි අරූප භූමියටම નિયમિત. අනිත් 42 වෙන භූමිය වල ලැබෙනවා නම් ඒ අවස්ථාවේදී රූප උපදවනවා. තේරුණානේ? රූප උපදවනවා. ප්‍රතිසන්දිසිත රසද ඒ ප්‍රතිසන්දිසිත රසද කිව්වේ ප්‍රතිසන්දිසිත තිබෙන්නේ 19ක්. ඒ ප්‍රතිසන්දිසිත 19න් අපි දන්නවා ප්‍රතිසන්දිසිත 4ක් රූප උපදවන්නේම නැහැ. ඒ කියන්නේ ඒ ප්‍රතිසන්දියත් සමග රූප ලැබෙන්නේ නැහැ අරූප භූමියේ. ඒ 4 ඇරුණාම ප්‍රතිසන්දි සිත් තිබෙනවා තව 15ක්. ඒ 15 නාම රූප දෙකම පවත්නා භූමි වල ලැබෙන සිත්. නාම රූප කියන දෙකම ලැබෙනවා. කොටින් කියනවා පංචස්කන්ධය ලැබෙනවා. ලැබෙන භූමි වලයි ඒ විපාක සිත් 15 ප්‍රතිසන්දි කෘත්‍යයෙන් ලැබෙන්නේ. ඒ ප්‍රතිසන්දි සිත් රසද කියේ ප්‍රතිසන්දි කෘත්‍යයෙන් ඒවා ලැබෙන විට ප්‍රතිසන්දි සිතෙන් චිත්තජ රූප උපදවන්නේ නැහැ. ඒකයි ගන්න. ප්‍රතිසන්දි සිතෙන් චිත්තජ රූප උපදවන්නේ නැහැ. ඒ ප්‍රතිසන්දි සිතෙන් කියේ ප්‍රතිසන්දි අවස්ථාවේදී චිත්තජ රූප උපදවන්නේ නැහැ. ඒ මක් නිසාද ප්‍රතිසන්දි සිතේ කියන්නේ ඒ භවයේ පිළිබඳ ආගන්තුක සිතක්. ඒ ආගන්තුකයි කියේ ඒ වේලේම උපදනා වූ ඊට කලින් මොහොතකටවත් කලින් උපන්න හදේ වස්තුවක් ඇසුරු කොට නෙවෙයි. ඒ වේලේම ඒ සිත උපදිනකොටම උපදින හදේ වස්තුව ඇසුරු කොටයි මේ ප්‍රතිසන්දිසිත ලැබෙන්නේ. ඒ ප්‍රතිසන්දිසිත හරියට
යම් කිසි තැනකට පැමිණෙන ආගන්තුකෙක් වගේ. ඒක ඒතරම් තහවුරු වීමක් නෙවෙයි තිබෙන්නේ. ඒන් කරන්නට වැඩක් තිබෙනවා. කරන්නේ මොකක්ද? මේ භවයක පහල කරවි පළමු පහල කිරීමක්. ඒ කෘත්‍යය අයත් වෙන ඒ සිතින් චිත්තජ රූපයි කියලා කොටසක්ද උපදවන්නේ නැහැ. චිත්තජ රූප උපදින්නේ කොයි අවස්ථාවේදීද? ඊට අනතුරුව ඒ සිතම භවාංග කෘත්‍යයෙන් උපදිනවා. අනේ භවාංග කෘත්‍යයෙන් උපදිනකොට ප්‍රථම භවාංගයේ උපාදක්ෂණෙහි සිට ඒ සිතෙහි උපාදක්ෂණෙහිදී තිතිභංග කියන ක්ෂණවලදී නෙවෙයි. ඒ සිතේ උපාදක්ෂණෙහිදී චිත්තජ රූප උපදවන. ඒ චිත්තජ රූප උපදවන්නේ සිතක උපාදක්ෂණෙහි. තිතිභංග වලදී නෙවෙයි. ඒ නිසා ප්‍රතිසන්දි සිත් රසද කිව්වේ ප්‍රතිසන්දි කෘත්‍යයෙන් ඒවා ලැබෙන විට චිත්තජ රූප උපදවන්නේ නැහැ. දෙපස් විඥාණයද ඒ චක්කු විඥාන ආදී 10ක් ඒවා ඇති වෙන අවස්ථාවලදී චිත්තජ රූප උපදවන්නේ නැහැ. රහතුන් වහන්සේගේ චුතිසිතද ඒ රහතන් වහන්සේගේ චුතිසිත දක්වලා තිබෙන්නේ උන්වහන්සේගේ චුතිසිත අන්තිම සිතනේ. භවය කියන්නේ මරණය කියන එක උන්වහන්සේට ඇතිවන්නා වූ මරණය මොන මරණයේ හැටියටද දක්වන්නේ? සමුච්ඡේද මරණය. ඊට පස්සේ උන්වහන්සේට නැවත මරණයක් වන්නේ නැහැ. අනේ සමුච්ඡේද මරණය සිදුවෙන චුතිසිතේදී රූප ඉපදීමක් නොකරන බවයි ඒ අභිධර්ම ග්‍රන්ථවල සඳහන් වන්නේ. සමහරෙකුගේ අදහසක් තිබෙනවා ඒ සෑම සත්වයන්ගේම චුතිසිතෙන් චිත්තජ රූප උපදවන්නේ නැtei කියලා. ඒ වුණාට ඒක බොහෝ අභිධර්මාචාර්යවරු පිළිගත් මතයක් නෙවෙයි. රහතන් වහන්සේගේ චුතිසිතෙන් රූප උපදවන්නේ නැtei කියන එකයි වඩාත්ම පිළිගත් මතය. ඒ නිසා ඒ සිත් හැර. එතකොට ඒවා අවස්ථා. දැන් රහතන් වහන්සේගේ චුතිසිත වශයෙන් උපදින්නේ මොන සිතද? රහතන් වහන්සේ වූ උතුමාගේ ප්‍රතිසන්දිසිත වූයේ යමක් නම් ඒකනේ. ඉතින් ඒ ප්‍රතිසන්දිසිතට අනුතුරු ඒක භවාංග වශයෙන් පවතිනවානේ. ඒ භවාංග වශයෙන් ලැබෙන අවස්ථාවලදී ඒකේ උපාදක්ෂණයේදී චිත්තජ රූප උපදිනවා. චුතිස් අවස්ථාවේදී විතරයි නැත්නම්. එතකොට චිත්තජ රූප ඔය විදිහට සිත් 75කින් උපදවනවා. ඒ අවස්ථා හැර සියලුම සත්වයන්ගේ ප්‍රතිසන්දිසිතෙන් චිත්තජ රූප උපදවන්නේ නැහැ. රහතන් වහන්සේගේ චුතිසිතෙන් චිත්තජ රූප උපදවන්නේ නැහැ. අනිත් ඒ රූප උපදවන්නේ නැති සිත් තමයි අරූපාවචර විපාක සිත් 4ක් විපංච විඥාන. ඉතින් මේකට කරුණුත් කියනවා. මේ සිත් 4 රූප විරාග භාවනා බලයෙන් උපන් බැවින් රූප නූපදවයි. ඒ අරූප වචර විපාක සිත් 4. ඉතිරි සිත් 42 වූ කලී වෙන භූමිවලට ඇතිවන බැවින් මෙහි අරූප භූමික අවස්ථාවේදී පමණක් රූප නූපදවයි. ඒ කියන්නේ අපි කියවේ මේ 42 වෙන තැන්වල උපදිනකොට රූප උපදවනවා. අරූප භූමියේ උපදිනකොට විතරයි රූප උපදවන්නේ නැත්තේ. අරූප භූමියේ රූපයන්ට ස්ථාන නොවන බැවින් දෙපස් විඥානීය වනාහි රූප ජනනෙහි විවාහල් වන ධානාංගයන් හා නොයදෙන බැවින් රූප නූපදවයි. ඒකට ඒ විපංච විඥානයේ ලැබෙන ඒ චෛතසික එකක්වත් ධානාංග කෘත්‍යය සිදු කරන්නේ නැහැ. ඒ නිසා ඒවා රූප උපදවන්නේ නැහැ. ප්‍රතිසන්දි සිද්ධ ප්‍රතිසන්දි කෘත්‍යෙහිදී රූප නූපදවක්. භවාංග චුති කෘත්‍යයන් සිදු කරන කල්හි රූප උපදවක්. ප්‍රතිසන්දි සිත් වෙනුවට සිත් අඩු නොවන බැවින් රූප උපදවන සිත් 75ක්ම ගනු ලැබේ. ඒකට ඒ 75 ප්‍රථම භවාංගයේ උපාදක්ෂණෙහි පටන් රූප උපදවන්නේ. හැම සිතකගේම උපාදක්ෂණෙහි චිත්තජ රූප උපදවන්නේ. තිතිභංග චිත්තක්ෂණ ඒ හැම එකකටම නෙවෙන්නේ. දැන් චිත්තජ රූප වලට ඇතුළත් වන කාය විඤ්ඤාති වචී විඤ්ඤාති වලට තියෙන ඒක චිත්තක්ෂණයක අවශ්‍යයි. කාය විඤ්ඤාති වචී විඤ්ඤාති. අනිත් ඒවා ඔක්කොටම චිත්තක්ෂණ 17ක අවශ්‍ය තිබෙනවා. අර උපචේ සම්පති ජරතා අනිත්‍යතා කියන ඒවා ඒ රූපයන්ගේම ආකාර වශයෙන් දක්වන ලක්ෂණ වශයෙන් දක්වන්නේ.
ඉතින් ඒ වගේදී උපචේත පෙන්වන්නේ ඒක කුඩාක්ෂණයයි. සම්පතියට පෙන්වන්නේ ඒක කුඩාක්ෂණයයි. ජරතාවට ඒක කුඩාක්ෂණ 49යි. භංගයට නැත්නම් අනිත්‍යතාවට ඒක කුඩාක්ෂණයයි. ඒ විදිහට දක්වනවා. ඉතින් මේ 75 අතුරෙන් අර්පණා ජවන් කියන 26 මේ පිනතුන් දන්නවනේ. මොනවද අර්පණා ජවන් කිව්වේ? මහත්ගත ජවන් 18යි, ලෝකෝත්තර ජවන් 8යි. ඒ එකතු වුණාම 26 වෙන්නේ. මහත්ගත ජවන් 18 කිව්වේ රූපාවචර කුසල් 5යි, අරූපාවචර කුසල් 4යි, රූපාවචර ක්‍රියා 5යි, අරූපාවචර ක්‍රියා 4යි. එතකොට ඒ එකතු වුණාම 9 10. ඒවා මහත්ගත ජවන්. ලෝකෝත්තර ජවන් 8ක් තිබෙනවනේ. කුසල් 4යි, විපාක 4යි. නැත්නම් මාර්ගසිත 4යි, ඵලසිත 4යි. ඒ ඔක්කොම එකතු වුණාමනේ 26. ඒ 26ටයි කියන්නේ අර්පණා ජවන්. ඒ අර්පණා ජවන් රූප ඉපදවීම පමණක් නෙවෙයි. ඒ අර්පණා ජවන් උපදිනකොට ඒින් උපදවන රූප තිබෙනවා. ඒ රූප ඉපදවීම පමණක් නෙවෙයි වෙන සිතකින් ඉපද වූ ඉරියව් තිබෙන්නේ. දැන් අපි ගනිමු කෙනෙක් මාර්ගඵල ලැබපු කෙනෙක්. ඒ මාර්ගඵල ලැබපු තැනත්තා එහෙම නැත්නම් කෙනෙක් මාර්ගඵල ලබන්නට බලාපොරොත්තු වෙනවා. එතනත්තා තමාව වාඩි කරව ගන්නවා. يعني තමාව වාඩි කරව ගන්නවා කියන්නේ අපේ කතාවට තමන් ගිහිලා යම් කිසි තැනක වාඩි වෙනවනේ. ඒ වාඩි වෙන්නේ ඒ වාඩි වීම ක්‍රියාව කරවන්නේ කවුද? කවුරු හරි මේ අභ්‍යන්තරයේ ඉඳලා කෙනෙක් වාඩි කරවන්නේ නැහැනේ. සිතනේ කියන්නේ. සිතින් කෙරෙන ක්‍රියාව අනුව නැත්නම් සිතේ ඇතිවන අදහස අනුව කය ඒ විදිහට පැවත නැත්නම් රූප ඇතිවි ඒ වාඩි වීම ක්‍රියාව සිදුවන්නේ. ඊළඟට හෙතම වාඩි වෙලා ඉතින් භාවනාවෙහි යෙදෙනවා. වාඩි වෙලා භාවනාවෙහි යෙදෙනවා. ඒ භාවනාවෙහි යෙදෙනකොට උපදනාව දැන් එහෙම භාවනාවෙහි යෙදී සිටිනකොට මුලදී ඇතිවන්නේ මොනවද? මුලදී ඇතිවන්නේ කාමාවචර සිත්නේ. කාමාවචර සිත් උපදින්නේ මොනවද? කාමාවචර සිත් වශයෙන් අපි ගනිමු මනෝද්වාරා වජ්ජනී සිත්. මනෝද්වාරා වජ්ජන කාම ජවන් වශයෙන් ගනිමු අපි කුසල ජවන්. කාමාවචර කුසල් සිතට ඊළඟට තදාරම්මන උපදිනවා නම් ඒ තදාරම්මන ඒවා විපාකනේ. ඒක නෙමෙයි අර ජවන් ජනක්සක්. ඉතින් ඒවා උපදිනවා. ඒවයි මොකද කරන්නේ? අර මුල් යම් කිසි අවස්ථාවකදී තමාව විතනත්තාව වාඩි කෙරෙන්නේ නම් යම් සිතක් ඇති වී යම් ඉරියව්වක් නම් පටන් ගන්න ඉරියව්වක් ඇති කළා. ඒ ඉරියව්ව නොකඩා ඒ ඉරියව්ව වෙනස් නොකොට පවත්වාගෙන යාම. ඒකට කියනවා ඉරියව්ව දැරීම කියලා. ඉරියාපතම්පි සන්නාමේති කියලා එන්නේ. ඒ ඉරියව්ව දැරීම සිදුවියගෙන යනවා. ඒකට අමුතුවෙන් වෙනම සිත් උපදින්නට ඕන නැහැ. අර සිත් වලින් කරන්නේ ඒ ඉරියව්ව තව දුරටත් දරනවා. ඒ නිසා මෙතන කියනවා ඒ සිත් 75 අතුරෙන් අර්පණා ජවන් 26 රූප ඉපදවීම පමණක් නොව වෙන සිතකින් ඉපද වූ වාඩි වීම සිටීම ආදී ඉරියව් දරා සිටීමද සිදු කරයි. එවත් එම ඉරියව් වෙනස් නොවනසේ ආරක්ෂා කරයි. හොඳයි අපි මෙහෙම ගන්න. ඒ ඉරියව් දරා සිටීම සිදු වෙනවා ඒ අර්පණා ජවන් 26. අර්පණා ජවන් 26. අපි ගනිමු ඒ වෙනුවට ඒ ඉන්දෙව්වට පස්සේ යම් කිසි ජවන් සිතකින් ඒ ඉන්දෙව් ඊට පස්සේ ජවන කෘත්‍යයේ සිදු නොකරන භවංග සිතම තදින් ඇති වී ඒ නැවත නැවත ජවන් සිත් නූපදී භවංග සිතම ඉපද එතම නින්දට වැටුනොත් මොකද වන්නේ? ඒ ඉරියව්ව පවත්වන්නට බැරි වෙනවා. ඒ නිසා එහාට යන්න පුළුවන් මෙහාට ඉදිරියට ඉරියව්ව බැරීම ඒකෙන් කෙරෙන්නේ නැහැ. ඒකෙන් කෙරෙන්නේ නැහැ. ඒ නිසා මේ ජවන් 26 ඉරියව් බැරීමද සිදු කරයි. මනෝද්වාරා වජ්ජනය කාම ජවන් 29. අභිඥා දෙක යන මේ සිත් 33 ශරීරාංග චලනය වාචාංග චලනයයි කියන ලද විඤ්ඤාප්තියද උපදවයි. දැන් කාය විඤ්ඤාප්ති වචී විඤ්ඤාප්ති කියලා දෙකක් කිව්වනේ. ඒවා උපදවන සිත් මේ කියන්නේ.
මනෝද්වාරා වජ්ජනය. කාමාවචර ජවන් 29. අභිඥා සිත් 2. යන මේ සිත් 32. දැන් ඒකෙන් තේරුම් ගන්නට ඕනේ කුමක්ද? මනෝද්වාරා වජ්ජනය කාම ජවන් 29. කාම ජවන් 29 කීවේ අකුසල් සිත් 12ක්, කුසල් සිත් 8ක්, ක්‍රියාසිත 9. ක්‍රියාසිත 9 වූයේ ඒ මහා ක්‍රියා 8ත් හසිතුප්පාද සිත කියන ඒ 29. කාම ජවන් 29. අභිඥා සිත් 2 කීවේ පංචම ධ්‍යාන කුසල සංඛ්‍යාත අභිඥාවත් පංචම ධ්‍යාන ක්‍රියාවයි කියනු ලබන අභිඥාවක්. ඒ ඉර්ධි විදාදි වශයෙන් උපදවන අභිඥා ඒ ක්‍රියා දෙක. ධ්‍යාන මේ සිත් 32 ශරීරාංග චලනයේ කියන කාය විඤ්ඤාතිය උපදවන. ඒවයි කාය විඤ්ඤාතිය උපදවනොත් වාචාංග චලනයයි කියන වචී විඤ්ඤාතිය උපදවන. ඒ කොටින් කීවේ මේ සිත් 32න් විඤ්ඤාතියින්ද උපදවනවා. කාය විඤ්ඤාති වචී කාය විඤ්ඤාති වචී විඤ්ඤාති උපදවන වෙන ඒවා නැහැ. ඒක මතක තබා ගන්න. කාය විඤ්ඤාතිය උපදවන්නේ නැහැ. මොනවෙන්ද? සෝවාන් මාර්ග ඵල, සකදාගාමි මාර්ග ඵල ඒ සිත් වලින් උපදවනවා කිව්වේ නැහැ නේද? කාය විඤ්ඤාති වචී විඤ්ඤාති ඒවයින් උපදවන්නේ නැහැ. ඔව් ඒ කතා කිරීමේදී ඵලසිත උපදවාගෙන කතා කරන්නට බෑ.